මේ තියෙන්නේ සෝඩියම්. මේ සෝඩියම් ගෙනස්ටිය. ඔන්න සෝඩියම් ගෙනස්ටිය තියෙනවා. හරිද? සෝඩියම් ගෙනස්ටිය වටේ පළවෙනි කවච ඉලෙක්ට්‍රෝන 2යි, ඊළඟ කවච ඉලෙක්ට්‍රෝන 8යි, ඊළඟ කවච ඉලෙක්ට්‍රෝන 1යි. 2යි 8යි 1යි. ඔන්න ඔය පීඨන සංඛ්‍යා මෙහිම ලියන එකට තමයි අපි කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා කියන්නේ. ඒ වගේ පිළිවෙලට අපි ලියනවා. පළවෙනි කවචයේ කීයද, දෙවෙනි කවචයේ කීයද, තුන්වෙනි කවචයේ කීයද කියලා මෙන්න මේ පිළිවෙලට ලියනවා. කමාදදා ලියන්නේ එක එක කවචවල තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා. එහෙම තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා මේ පිළිවෙලට ලියුවහම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියනවා. එච්චරයි. ඉලෙක්ට්‍රෝන ලකුණු දෙකක් දෙනවා ඒකට. සෝඩියම් ආවර්තය වගේ අයත් වන කාණ්ඩය හා ආවර්තය සඳහන් කරන්නේ. මෙන්න මේකෙන් පුළුවන් මේ අයත් වන කාණ්ඩය සහ ආවර්තය නියමයට කියන්න. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් පුළුවන්. කොහොමද ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් කියන්නේ? කවච, ඒ කියන්නේ ෂෙල්ස්, කවච 3යි. මේ කවච 3යි නම් ආවර්තය කීයද? කවච 3යි නම් කවච ගාන තමයි ආවර්තය. කවච 3යි. ඉලක්කම් වර්ග 3යි. තුන්වෙනි ආවර්තය. ඔන්න කවච 3යි. කවච 3යි. තුන්වෙනි ආවර්තය. අන්තිම කවච ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 1යි. කාණ්ඩාංකය කියන්නේ අන්තිම කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1යි. ඔන්න උත්තර. 1යි 3යි. ඕනම මූල ද්‍රව්‍යයක කවච ගණන තමයි ආවර්තය කියලා කියන්නේ. ආවර්ත සංඛ්‍යාව කියන්නේ කවච ගණන. මෙතන කවච ගණන 3යි. එහෙනම් ආවර්ත අංකය පීරියඩ් නම්බර් එක. ආවර්ත අංකය 3. ගෲප් නේම් එක. කාණ්ඩාංකය 1. අන්තිම කවචයේ ඉලෙක්ට්‍රෝන ගාන තමයි අපි කියන්නේ කාණ්ඩාංකය කියලා. ඔන්න උත්තරේ. ඔක පැහැදිලිද? නදුන් පැහැදිලිද ඔක? පැහැදිලි සර්. ඔව් කිව්වේ රයිට්. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ. මේකත් විභවගත එකක්. දැන් මේකට හම්බෙන ඔක්කොම ලකුණු කීයද පළවෙනි ප්‍රශ්නෙට? 15යි මම එදා කිව්වේ. එක ප්‍රශ්නයකට හම්බෙන ලකුණු 15. 15 සරක් 4 60යි. 60ක් හම්බෙන ඔක්කොම ප්‍රශ්න 4ටම 60ක් හම්බෙන. දැන් මේ ටික ඉවරයි ඔන්න. හරි. දැන් ඊට පස්සේ ඊළඟ එක දෙවෙනි ප්‍රශ්නේ. ප්‍රෝටීන සියලුම සජීවී සෛලවල අත්‍යවශ්‍ය සංඝටකයක්. එමෙන්ම ප්‍රෝටීන ජීවී දේහ තුළ විශාල කාර්යයක් ඉටු කරයි. ප්‍රෝටීන වල අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය 4ක් නම් කරන්න. මම එදා කිව්වන්නේ. ද්‍රව්‍ය 4 මොනවද? එදා මම කියන්නේ කෙටි ප්‍රධාන මූලද්‍රව්‍ය 4 නම් කරන්න. 4යි. ඉතින් ප්‍රධාන මූලද්‍රව්‍ය 4 නම් කරන්න. නම් කරන කියන්නේ නම් වශයෙන් ලියන්න හයිඩ්‍රජන් ඔක්සිජන් කියන්නේම ලියන්න. 4. මම 4 සිංහලෙන් ලියන්න බැරි හින්දා මම 4 සංකේත වලින් ඔයගොල්ලෝ සිංහලෙන් වචන වලින් ලියන්න. මොනවද? චොන්. හරිද? ඔයගොල්ලෝ ලියන්න ඕන කමාදද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. ප්‍රෝටීන වල ඔය 4 තමයි තියෙන්නේ. ඊට පස්සේ එන්සයිම යන්න හඳුන්වන්නේ. එක ලකුණයි දෙන්නේ අප්පා. එක ලකුණ. මං කිව්වේ අර්ජුන ස්කෝර් කරනවා වගේ කියලා. අර්ජුන එන්න මහන්සි වෙලා එක බෝලෙට එක ගානේ ගහලා බෝල දෙකකට එක ලකුණ ගාලා එක ලකුණ ගානේ බෝල දෙකටම ගන්න එක ලකුණයි. හැබැයි ඉතින් අන්ත පරාජයෙන් බේර ගන්න ඔය වගේ තමයි මෙතන. හරිද? එක ලකුණයි දෙන්නේ. හැබැයි ඉතින් එන්සයිමේ හැඳින්වීම තිබිය යුතුමයි නැත්නම් ඒ ලකුණ දෙන්නේ නැහැ. මේක තමයි සයන්ස් පේපරේ ස්වභාවය මතක තියාගන්න ඕනෙලත් එක ලකුණයි දෙන්නේ. හැබැයි කරුණ ලියන්නම ඕන. එන්සයිමේ කියන එකේ තේරුම සුපිරියට ලියන්න ඕන. නැත්තම් හම්බෙන්නේ නැහැ. එන්සයිම. අදහස මොකක්ද? කාර්යය කිව්වේකද එන්සයිමක් කියන්නේ මොකක්ද කියන්නේ? ඒක පළවෙනි පාඩම. මම නෝට් එකෙත් දීලා තියෙනවා මේකෙත් තියෙනවා.
ජීවීන් තුළ සිදුවන ජෛව ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වැඩි කිරීම සඳහා අවශ්‍ය වන ජීවීන් විසින් නිපදවනු ලබන විශේෂිත ප්‍රෝටීනයයි. අන්න රයිට්. හැබැයි එතන පොඩි මෙයක් තියෙනවා වාගේ චුට්ටක් එක තරක් කියවුන්නේ ජීවීන්ගේ දේහ තුළ ජෛව රසායනික ප්‍රතික්‍රියා. හරිද? ජෛව ප්‍රතික්‍රියා විතරක් මදි. ජෛව රසායනික ප්‍රතික්‍රියා. හරිද? මම ඔක මේ මාකී ස්කීම් එකට අදාළව කෙටියෙන් කියන්නද? මාකී ස්කීම් එකට අදාළව ලකුණු දෙන්නේ මෙන්න මේ කරුණු වලට. දැන් පොතේ ඕකන් නිකන් සවිස්තරයක් හැටියට තියෙනවා. පොතේ දැන් නෝට් එකේ ලොකුවට ටිකක් තියෙනවා කරුණු දාලා ළමයින්ට තේරුම් ගන්න ඉන්න. දැන් මෙතන ලකුණට අදාළව ඔයගොල්ලෝ ලියනවනම් මෙන්න මේ කරුණු ටික ඕන. හරිද? මේක ඒ කියන්නේ ඔයා ලියන එක හරි. ඒක පොඩ්ඩක් දිගට යනින්ද උඩට පොඩ්ඩක් කෙටි කරලා ලියුවේ හැකි. ජීවීන්ගේ දේහ තුල නිපද වෙන ජෛව රසායනික ජීවීන්ගේ දේහ තුල නිපද වෙන කියලා ක්‍රම එකක්. ඒ කියන්නේ මේවා නිපද වෙන්නේ ජීවීන්ගේ දේහ තුල. ජීවීන්ගේ දේහ තුල නිපද වෙන ක්‍රම ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීම සඳහා භාවිතා වන විශේෂිත ප්‍රෝටීන වර්ගය. නෝහොල්. හරිද? ජීවීන්ගේ දේහ තුල නිපද වෙන. ඒ කියන්නේ මතක තියාගන්න එන්සයිම කළු ගල්ලස්සේ නිපද වෙන්නේ නැත. එන්සයිම නිපද වෙන්නේ ජීවීන්ගේ දේහ තුල විතරයි. ජීවීන්ගේ දේහ තුල විතරයි. ඒ එන්සයිම මේ වෙන කොහොමවත් නිපද වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් විවිධාකාර එන්සයිම තියෙනවා. ඉතින් විවිධාකාර දේවල් කරන එන්සයිම තියෙනවා. මෙතන ඇවිල්ලා අපි එන්සයිම කියලා ගන්න ආහාර ජීර්ණය සම්බන්ධයෙන් තියෙනවා. නමුත් ඊට අමතරව අපේ හැම තැනම සියලුම මේ ඔක්සිජන් අණු අල්ලන් යන්න පවා ඔක්සිජන් එක් ප්‍රවාහනයකද ඔක්සිජන් අණු නිදහස් කරන්න ඔය හැම එකටම එන්සයිමක් තියෙන ඕවා මේ පොත්වල කතා කරන්නේ ඇඩ්වාන්ස් වැඩි. ඒ හින්දා මතක තියාගන්න මේ මොනවාද ඒ එන්සයිම නිසා තමයි ජීවත් වෙන්නේ අපි. හරිද? එතකොට හොඳම වචන එක ලකුණයි දෙන්නේ මේකට මූලික කරුණක් දෙකක් බලාපොරොත්තු වෙයි. හැබැයි මේ ප්‍රශ්නෙම මට තියන්නේ මේ ප්‍රශ්නෙම දෙන්න පුළුවන් කොහෙද? මේකම දෙන්න පුළුවන් ලකුණු දෙක තුනක ප්‍රශ්නයක්. මේ O level හදි මේකට ලකුණු දෙකක් paper 2 එකේ හැවොත් මේකට ලකුණු දෙකක් අනිවාර්යෙන් දෙනවා. මොකද එක ලකුණින් ලියන්න බෑ. මෙතන ස්ට්‍රක්චර්ඩ් එකේ එක ලකුණ වුණාට රචනා ප්‍රශ්නකට දුන්නොත් ලකුණු දෙකක් අඩුවෙන්ම දෙන්න. අඩුම ලකුණු දෙකක් දෙන්න. මොකද මේ කරුණු වැඩි. මෙන්න මේ කරුණ වැදගත් මේ ජීවීන්ගේ උත්ප්‍රේරක ලෙස. ඔයා මේ හිතලාද මේක කිව්වේ කවුද? නදුන්නවා හිතලාද මේක ලිව්වේ? නෑ සර් කොයිද මේක තිබේ? එන්සයිම් යනු ජීවීන්ගේ උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරන ද්‍රව්‍යයක් වන අතර ඔයා මේ හිතලාද ලිව්වේ මේක? දැන් කොහේ හරි තිබ්බද? තිබ්බා සර් කොහෙ එම්බනේ හැබැයි ඉතින් මේකේ පොඩි මේකක් තියෙනවා මේක මේ ගොඩක් තේරුමක් එන්නේ එන්සයිම් යන ජීවීන්ගේ උත්ප්‍රේරකයක්. ජීවීන්ගේ උත්ප්‍රේරකයක් කියන්නේ ජීවීන්ගේ කියනකට වඩා ජෛව රසායනික ප්‍රතික්‍රියා සිදු කිරීම සඳහා උත්ප්‍රේරකයක් කියන එක ලිව්වොත් තමයි වඩාත් තේරුම් එන්නේ. දැන් නිකන් උත්ප්‍රේරකයක් වල උත්ප්‍රේරක කියන්නේ මොකක්ද කියන එක ප්‍රශ්නයක් වෙනවනේ. ඒ කියන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියා වේගවත් කරන ඒවා තමයි උත්ප්‍රේරක කියලා කියන්නේ. හරිද? නිකන් උත්ප්‍රේරක කියන කිව්වොත් එහෙම එතන පොඩ්ඩක් මෙයා වෙන්නේ වඩාත් මෙන්නේ ජීවීන්ගේ ජෛව රසායනික ප්‍රතික්‍රියා සිදු කිරීම සඳහා උත්ප්‍රේරක ලෙස භාවිතා වන ජීවී දේහ තුල නිපද වෙන විශේෂිත ප්‍රෝටීන ආකාර. ඒ කියන්නේ මේ වයින් කරන්නේ රසායනික ප්‍රතික්‍රියාවම තමයි. වෙන මොකුත් කරන්නේ. ඒ හින්දා උත්ප්‍රේරක කියලා කියන එකේ තේරුම මොකක්ද දන්නවද? ඒ ප්‍රතික්‍රියාව අඩු උෂ්ණත්වයකදී සාර්ථකව වේගවත් කරනවා. එන්සයිම් තිබුණ නැත්නම් අපිට ඕක කරගන්න විදියක් නැහැ කවදාවත්. එන්සයිම් නිසා තමයි හැම ප්‍රතික්‍රියාවක්ම ජීවිතේ සාර්ථකව කරන්නේ. ඒවට විශේෂිත එන්සයිම් තියෙනවා ලක්ෂ කෝටි ගාණක්. වර්ග තියෙනවා. උන්ද වඩාත් හොඳ එහෙම ලිව්වොත්. හරිද? මේකේ මේ කරුණු ටික මෙන්න මේ පෙළගස්සන්න. ජීවීන්ගේ දේහ තුළ නිපද වෙන නිපද වෙන කියන්නේ මේ ඒක කරුණක්. මේවා නිපද වෙන්නේ ජීවී දේහ තුළම තමයි. ජීවීන්ගේ දේහ තුළ නිපද වෙන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීම සඳහා භාවිතා වන විශේෂිත ප්‍රෝටීන ආකාර. කොහොම ලියවන සුපිරියටම හරි ආයි කෙටි හරි. හරිද?
දැන් නිකන් උත්ප්‍රේරක කිව්වට බෑ. නිකන් උත්ප්‍රේරක කිව්වට බෑ. මොකටද උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරන්නේ? නේ උත්ප්‍රේරක කියලා කියන්නේ රසායනික ප්‍රතික්‍රියා සාර්ථකව සිද්ධ කරනවා කියන එක. එතකොට උත්ප්‍රේරක කියන වචනේ යන්න ඕන රසායනික ප්‍රතික්‍රියා කියන එකට සම්බන්ධ වෙලා. ජෛව රසායනික ප්‍රතික්‍රියා කියන එකට සම්බන්ධ වෙලා. හරිද? ඕන්න ඔයගොල්ලෝ මෙහෙම ලියාගන්න මේකව පාඩම් කරන්න. ආයි O level වලටත් ලියන්න. ඕන්න මේක ලියාගන්නකො මෙහෙම. මෙහෙම ලියාගන්න මම එක වාක්‍යයකින් දෙන්නම් ඔක්කොම ටික කරුණු ටික මෙහෙම ලියාගන්න. හරිද? ජීවීන්ගේ දේහය තුල නිපද වෙන කියන්නේ කරුණ. එන කමා එකක් දාන්න. කමා එක දැම්ම නැත්නම් තේරුම වෙනස් වෙනවා. ජීවීන්ගේ දේහය තුල නිපද වෙන කමා දැම්ම නැත්නම් තේරුම යනවා අනිත් එකට සම්බන්ධ වෙනවා. මේ එහෙම නැත්නම් මෙහෙම ලියුවත් කමන්න චුට්ටක් ඉන්නකො. ජීවීන්ගේ දේහ තුළ නිපද වෙන කියලා බැරිලත් කමායක ලියුවේ නැත්නම් ඒක තේරුම පොඩ්ඩක් මෙහා වෙන්න පුළුවන්. ඒක අපි අන්තිමට ලියමු. මෙහෙම ලියන්න. ඒ කරුණ අන්තිමට ලියමු. නැත්නම් එහෙම මේ පාඩම් කරද්දී ඉතින් පොඩි ගැටලු වෙන්න පුළුවන්. කමායක දැම්මේ නැත්නම් අදහස අරකට බද්ධ වෙනවා. මෙහෙම ලියන්නකො. ඒක අන්තිමට දාමු. මෙහෙම ලියන්න. ජීවීන්ගේ සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා ජීවීන්ගේ සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා ජීවීන්ගේ සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා හරිද? ජීවීන්ගේ සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා ජීවීන්ගේ සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීම සඳහා දායක වන ජීවී දේහ තුළ නිපද වෙන විශේෂිත ප්‍රෝටීන ආකාර ප්‍රෝටීන වර්ග කිව්වත් කමන්නේ. විශේෂිත ප්‍රෝටීන ආකාර එච්චරයි. ඒවා එන්සයිම වේ කියලා කිව්වේ නැහැ කියලා ලකුණු හම්බෙන්නේ නැති වෙන්නේ. කරුණු ටික තමයි සයන්ස් වලට උත්තරේට ඕන. මේවා එන්සයිම වේ කියලා එහෙම ලියන්න ඕනේ. කරුණු විතර ලියුවාම ඇති. හරිද? ඒක තමයි කියන්නේ අර මේවා ටික පෙළගස්සක් දිව තමයි කරුණු වෙන්නේ. හරිද? දැන් නිකන් උත්ප්‍රේරකය කියවපුවාම ඒක පොඩ්ඩක් මේ පොඩ්ඩක් අවුල් වෙනවා. ඕලෙවල් වලදී මතක තියාගන්න මේ ජෛව රසායනික ප්‍රතික්‍රියා තමයි උත්ප්‍රේරණය කරන්නේ. ඒකට තමයි එන්න ඕන. ඇත්තටම මොකටද ලකුණු දෙකක් අනිවාර්යෙන් දෙන්න ඕන. භාගයේ 4ක්. මේකට මෙහෙම දුන්නාට පේපර් 2 එකේ ලකුණු දෙකක් අනිවාර්යෙන් දෙනවා. ඔය තමයි එන්සයිම් එක. ඊට පස්සේ පිස්ටේ මත ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වයෙන් සෑදෙන ඵලය කුමක්ද? පිස්ටේ ඇමයිලේස් මගින් මොකක්ද හැදෙන්නේ? මොකක් බවටද පත් වෙන්නේ? කටේ වෙනවනේ. පිස්ටේ ඇමයිලේස් මගින් දන්නේ නැද්ද? මෝල්ටෝස්. තමයි මෝල්ටෝස් වේ. උත්තරේ ඉන්නේ මෝල්ටෝස්. මෙතෙන්ට ඉන්නේ මෝල්ටෝස්. පිස්ටේ ඇමයිලේස් මගින් මෝල්ටෝස් වේ. ලකුණු 1යි මෝල්ටෝස්. විද්‍යාගාරයේ ඇමයිලේස් එන්සයිමේ නොමැති අවස්ථාවකදී සඳහා ඔබට භාවිතා කළ හැකි ද්‍රව්‍යයන් නම් කරන්න. ID විද්‍යාගාරයේ ඇමයිලේස් එන්සයිමේ නොමැති අවස්ථාවක ඒ සඳහා ඔබට භාවිතා කළ හැකි ද්‍රව්‍යයක්. සෝරි ඔයා අයිඩින් කියන එක අදහස් කරන්නේ මොකද්ද? ඒ කියන්නේ මොකටද? නෑ ඇමයිලේස් එන්සයිමේ විෂාද කැමේ වුණා. ඔව්. නිෂාද කැමේ වුණා. ඔව් නේ. රයිට් ඕකේ. හරිනේ. රයිට් මට කියන්න බලන්න මේ
මොකද්ද මේ ඕකේ නදුන් මේ ඔයා ඒකේ අදහස් කරුවේ මොකද්ද? ඇමයිලේස් එන්සයිම් නොමැති අවස්ථාවක සඳහා ඔබට භාවිත කළ හැකි ද්‍රව්‍යයන් නම් කරන්න කියලා තියෙන්නේ. ඔයා මේ අයිඩින් කියලා ලිව්වේ කිව්වයි කියලා නිකන් අහන්න. මොකද ඇයි මොකද්ද? අයිඩින් කියලා කිව්වයි කියලා. නදුන් ඇයි? මොකක්ද දෙකින් කරන්නේ? ඇයි සර් පිස්ටේ මත ඇමයිලේස් එන්සයිම ක්‍රියාකාරීත්වය පෙන්වීමේදී යොදා ගන්න අර අයිඩීන් බින්දුව එකතු කරන්න. හරි ඉතින් එතෙන්ට අයිඩින් දාන්නේ ඇවිල්ලා පිස්ටේ තියනවද කියලා හොයාගන්නනේ. මෙන්න මේක තමයි මම ඔයාලට කිව්වේ ප්‍රශ්න තේරුම් ගන්න කියලා. දැන් මේක ඇත්තටම මෙතන සුපිරි ගැටලුවක් තියෙනවා මෙතන. මම හැමදාම ගොඩක් කල් ළමයින්ට ඔය ගැටලුව තමයි පෙන්නලා දුන්නේ. අපි ප්‍රශ්න කීපයක් කෙරුවත් ගොඩක් දෙනෙක් තීරුම් ගන්නෑ මේ පේපර් එකේ ස්වභාවය. ඔන්න මෙතන තියෙනවා මේ මොළේ නිකන් කරපට්ටන ගතියක් තියෙනවා. එතනදී නිවැරදිව මොකද්ද මෙතනින් කියන්නේ කියලා තේරුම් ගත්ත කෙනා විතරයි උත්තරේ ලියන්නේ. මට ඔයාලා පුළුවන් නම් මෙන්න මේ ප්‍රශ්න තමයි සුපිරි ප්‍රශ්න. මට පුළුවන් නම් ඔයාලා කියන්න බලන්න මේකට මොකද්ද උත්තරේ? ප්‍රශ්න තේරුම් ගන්න උත්තරේ කියන්නේ. ප්‍රශ්න තේරුම් මන් දන්නේ කොහොමද උත්තරේ කියන්නේ? ඔන්න නදුන් කිව්වේ මේකට හතරවෙනි ප්‍රශ්නේ නදුන් කිව්වේ මොකද්ද? අයිඩින් කිව්වේ. හොඳයි. ඕකේ අයිඩි. ඕකේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ වගේ කරපට්ටනේ හැම ප්‍රශ්නයකම ප්‍රශ්න දෙක තුනක් තියෙනවා මේ වගේ. සමහර ඒවාට ලකුණු දෙක තුන එනවා. ඕලෙවල් අපරාධි. ඉතින් මේක තමයි විද්‍යා පේපර් එකේ ස්වභාවය. ගණන් හදන්න වගේ නෑ. නමුත් මෙතන මේ හිතන්න තියෙනවා. බොහෝ වෙලාවට දැන් ප්‍රශ්නේ නිකන් අවුල් වගේ තේරෙනවා. හැබැයි අවුල් වගේ තේරුණාට ඕක පිටිපස්සේ තියෙනවා තේරුම. ඒ තේරුම හරියට වටහා ගන්න ගෙනා විතරයි ඕකට උත්තරේ ලියන්නේ. දැන් වචන වලින් ඔහොම කිව්වට උතන ගැටලුවක් තියෙනවා. හැබැයි ගැටලුව තේරිච්ච ගමන්ම එයා නිවැරදි උත්තර ඔව් කියන්නේ. ඔන්න කෙනෙක් නඩුන් කිව්වා අයිඩින් කියලා. හරි අයික් කට්ටිය මට උත්තර කියන්නේ වැරදි හරි කමන්නේ. ඕක තමයි ට්‍රේන් කරන්න ඕන. සර් ඔව්. ඔව් කියන්නේ. සර් ප්‍රරෝහණ බීජත් හරිද? ඔව් ඒක තමයි. ඔයා කියන්නේ උත්තරේ. තව ඉතුරු කා නිෂාද මෙන්න මේවා තමයි සුපිරි ප්‍රශ්න. හරි දැන් ඉස්සෙල්ලා නදුන් කිව්වේ ඇවිල්ලා අයිඩින් කියලානේ. එතකොට ඒ ඇවිල්ලා පරීක්ෂණයේ කියවලා තියෙනවා, පොත කියවලා තියෙනවා, වැඩක් නැහැ. මේකට ඒක නෙමෙයි උත්තරේ වෙන්නේ. ප්‍රශ්න තේරුම් ගන්න නැහැ වගේ. හරිද? සයන්ස් වල ඇවිල්ලා හිනකට කටපාඩම් කරන එක නෙමෙයි වැඩේ. ප්‍රශ්න තේරුම් ගන්න එක. හිනකට කොච්චර මුළු පොත් 10ක් කියුවා පේපර් එකට ලකුණු නැති වෙන්න පුළුවන්. ඒ සයන්ස් වල හැටි. ඉතිහාසයේ එහෙම නැහැ. කියවුවා නම් මතක නම් ලකුණු තියෙනවා. ඒ ඉතිහාසයේ නෙමෙයි සයන්ස් වල ඉතිහාසය වගේ නෙමෙයි. හෙන්නට කියවුවා කිව්වට වැඩක් නැහැ. එහෙම ලකුණු එන්නේ නැහැ. ප්‍රශ්න තේරුම් ගන්නවා. මෙතන තියෙන්නේ විද්‍යාගාරයේ ඇමයිලේස් එන්සයිමේ නොමැති අවස්ථාව. ඒ කියන්නේ ලැබ් එකේ ඇමයිලේස් එන්සයිම තියෙනවා පරීක්ෂණ වලට. ලැබ් එකේ තියෙනවා. හැබැයි ලැබ් එකේ ඉදා නැති වුණා. බෝතලේ බිඳලා හරි ඉවර වෙලා. ඉතින් අහන්නේ ඇමයිලේස් එන්සයිමේ වෙනුවට භාවිතා කළ හැකි දෙයක් තමයි මෙතන අහන්නේ. නොකිය අහන්නේ. ඒ ඇමයිලේස් කොහෙද තියෙන්නේ? කටේ තියෙනවා. කෙල උත්තරේ කේටය. ක්ෂණිකවම ගන්න පුළුවන් දේ තමයි කේටය. ඒකත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රරෝහණය වන බීජ. ඒ උත්තර දෙකම හරි. නමුත් කිට්ටුම ආසුවෙම ගන්න පුළුවන් එක තමයි කේටය. මිනිසාගේ කේටය. මොකද අපේ කෙලවල තියෙනවානේ පාන් කෑල්ල ටික වෙලා කටේ තියන් ඉන්න පොඟ ඒ පැණි රහ එනවා. හරිද? කේටය. මිනිස් කේටය. මිනිහා කේටය කියන්නේ කෙල. කෙලවල තියෙනවා. ඔයගොල්ලෝ දැක්ක පුදුමේ මම දැකලා තියෙනවා වීඩියෝ. හරිද? මේ ඔයද අප්‍රිකාවේ වැඩිමාල් ගැහණු කට්ටිය ළමයි ගොඩාක් ඉන්නවා පොඩි නූගත්නේ. රොටි හදනකොට රොටි මිශ්‍රණයේ ගැහණු දෙන්නෙක් අනනවා අනද්දි කෙල ගහනවා. මට ඒ වෙලාවේ අප්‍රියාවක් වගේ හිතුණා. නමුත් මම පස්සේ තේරුම් ගත්තේ ඇයි මෙහෙම කරන්න කියලා. පිටි පැණි රහ නැහෙනේ. ඒගොල්ලෝ පැය ගානක් කනවා. පිටි ගොඩක් කනවා. ළමයි ඉන්නවා 10ක් විතර පවුලු. ඒ ගැහණු දෙන්න මන් දන්නේ අම්මයි ලොකු දුවයිද කවුද කියලා දන්නේ නැහැ නැන්දයිද කියලා. පස්සේ මට තේරුණේ මොකද්ද වෙන්නේ කියලා. කෙලවල තියෙන ඇමයිලේස් එන්සයිමේ මගින් පිස්ටේ ජීර්ණය වෙලා රොටි හැදුවෙන් පස්සේ මොකද වෙන්නේ?
පැනිරහ වෙනවා. හේතුව තමයි පිස්ටේ ජීර්ණ වෙලා කටේ තියෙන ඇමයිලේස් වලින්. අර වැඩි හිටියෝ දෙන්නගේ ඇමයිලේස් වලින් තමයි පිස්ටේ ජීර්ණ කරන්නේ. ළමයි කද්දි පැනිරහ. ඒක තමයි ස්වභාවය. කේටේ නැත්තම් ප්‍රෝහණය වන බීජ යුෂ කියන්නේ. නිකම් ප්‍රෝහණය වන බීජ නෙමෙයි. ප්‍රෝහණය වන බීජ යුෂ. නමුත් මේකේ මම හිතන්නේ ළඟම උත්තරේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ කේටේ. කේටේ නිකම්ම ගත්ත හැකිනේ. කෙලනේ. 4 පිෂ්ඨ ද්‍රාවණයට ඇමයිලේස් එන්සයිමේ දමා අයඩින් ද්‍රාවණය එකතු කර මිනිත්තු කිහිපයක් තබා නිරීක්ෂණය කරන ලදී. ක්‍රියාකාරකමේදී ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාව අවසන් වූ බව ඔබ දැනගන්නේ කෙසේද? උත්තරය දෙන්න ඕනේ. ඒක ලකුණු දෙකක් තියෙනවා. කොහොමද දැනගන්නේ? නිරීක්ෂණය. මොකද්ද නිරීක්ෂණය? නිරීක්ෂණය. අයි දන්නේ නැද්ද? පිස්ටේ තියෙනවා නම් අයඩින් වලින් නිල් පැහැයක් එනවා. හරිද? අයඩින් වලින් කළු නිල් පැහැයක් එනවා බ්ලැකිෂ් බ්ලූ. දැන් පිස්ටේ ජීර්ණය වෙලානේ. අයඩින් දැමීමේදී අයඩින් වල වර්ණ විපර්යාසයක් සිදු නොවී ඔන්න උත්තර. අයඩින් දැමීමේදී අයඩින් කළු නිල් පැහැයට නොහැරීම. ඔය දෙකේ එකක් ලියන්න. කාටරි ප්‍රශ්න තියෙනවද ඒකට? ලකුණු දෙකයි. ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාව අවසන් වූ බව ඔබ දැනගන්නේ කෙසේද? ඇමයිලේස් එන්සයිමේ හේතු කීපයක් තබා නිරීක්ෂණය කරන ලදී. ක්‍රියාකාරකමේදී ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාව. ඇමයිලේස් එන්සයිමෙන් කිසියම් ක්‍රියාවක් කරනවනේ. එම ක්‍රියාව අවසන් වූ බව. එයා කරන ක්‍රියාව කරලා ඉවරයි. කරලා ඉවර නම් මොකද වෙන්නේ? පිස්ටේ තවදුරටත් තිබිය නොහැකි. එහෙනම් පිස්ටේ තිබ්බොත් නේලා අයිඩින් දාපුවම දුඹුරු පාටයි කළු නිල් පාටට හැරෙන්නේ. කළු නිල් පාටට හැරෙන එක තවදුරටත් වෙන්නේ නැහැ. එතකොට නිරීක්ෂණය මගින් තමයි කියන්නේ. නිරීක්ෂණය මොකද්ද? නිරීක්ෂණය වෙන්නේ මොකද්ද? අයඩින් ද්‍රාවණයේ කළු නිල් පැහැයට නොහැරීම. නැත්නම් අයඩින් ද්‍රාවණයේ වර්ණ විපර්යාසයක් සිදු නොවීම. ඔන්න උත්තරේ. ලියන්න නැත්නම් ලියාගන්න. හරිද? එහෙනම් ඔව් හරිද? උත්තරේ හරිද? ඔයා ලියුවද ඒක? උත්තරේ ලියුවද? අයඩින් ද්‍රාවණයේ වර්ණ විපර්යාසයක් සිදු නොවීම. හරිද? ඒක තමයි උත්තරේ වෙන්නේ. ඒ කියන්නේ ඇමයිලේස් වල ක්‍රියාව සිද්ධ වෙලා. පිස්ටේ දැන් නැහැ. අයඩින් වර්ණ විපර්යාසයක් සිද්ධ කරන්නේ නැහැ. ඇමයිලේස් ක්‍රියාව අවසන් වූ පසු සෑදූ ඵලය හඳුනා ගැනීමට සුදුසු ප්‍රතිකාරකයේ දක්වා එහිදී ලැබෙන වර්ණ විපර්යාස වෙන්නෙන් නොලියන්න. උත්තරේ දෙන්න බලන්න. ලකුණු දෙකක් හම්බ වෙනවා. ඇමයිලේස් වලින් මොනවා හැදෙන්නේ? මෝල්ටෝස් හැදෙනවා. ඇමයිලේස් වලින් මෝල්ටෝස් හැදෙනවා. මෝල්ටෝස් කොහොමද හොයාගන්නේ? ඒකට දානවා අයඩින් පිට දාලා මොකද්ද? අයඩින් දාලා අයඩින් මෝල්ටෝස් වලට දාලා මොනවා කරන්නේ? ඵලය හඳුනා ගැනීමට අහන්නේ. ඵලය මොනවද? මෝල්ටෝස් නේ. පිස්ටේ ඇමයිලේස් මගින් මෝල්ටෝස් වෙන්නේ. මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩයක්. මෝල්ටෝස් කොහොමද හඳුනගන්නේ? සුදුසු ප්‍රතිකාරකයේ දක්වා එයින් ලැබෙන වර්ණ විපර්යාසය වෙන්නෙන් නොලියන්න කියලා කියන්නේ. මොකද්ද ප්‍රතිකාරකය? ප්‍රතිකාරකය කියන්නේ මොකද්ද? කවුරුද දන්නේ නැද්ද? දැන් ග්ලූකෝස් මේ ඒ කියන්නේ ග්ලූකෝස් තිබ්බොත් මොකද වෙන්නේ? දැන් මුත්‍රාවල ග්ලූකෝස් තිබ්බම අයඩින් මේ බෙනඩික් ද්‍රාවණයට මොකද වෙන්නේ? බෙනඩික් ද්‍රාවණයට දාපුවාම මේ මොනවාද බෙනඩික් ද්‍රාවණයේ වර්ණ විපර්යාසයක් වෙනවනේ. ඔව් කියන්නේ සර් නිල් කොළ කහ තැඹිලි ගඩොල් රතු අපක්ෂේපයක් සෑදීම මේක නේද? ඒක තමයි ඉතින් අහන්නේ. ඒතර ලැබෙන්නේ මොකක්ද අහන්නේ? ප්‍රතිකාරකේ. බෙනඩික් ද්‍රාවණය. බෙනඩික් ද්‍රාවණේ. ඒක වර්ණ විපර්යාසය. නිල් කොළ කහ තැඹිලි ගඩොල් රතු ඉන්පසු ගඩොල් රතු ඔව් වැනි වර්ණ ඇති ලැබීම. අන්න ඒ ටික ඕන හරිද?
ඒ වගේ ලියන්න පුළුවන් වෙනවා. දැන් ඒක මේ ඒ කියන්නේ මතක තියෙන්න ඕනේ. B1 හරි අර උත්තරේ ලියාගත්තද දැන්? හරිනේ? උත්තරේ ලියලා තියෙනවනම් බලන්න. හරිනේ ලියලා තියෙනවනම් බලන්න. දැන් පහත අවස්ථාවලදී භාවිතා වන ජලයේ සතු ගුණ නම් කරන්න. ජලයේ ඔක්සිජන් දිය වී තිබීම නිසා ජල ජීවීන්ගේ ශ්වසනයට දායක වීම. ඕවා 7 වසරේ මොකද්ද? ද්‍රාවක ගුණය. හරි. එක ලකුණයි යා. ඔක්සිජන් දිය වෙනවා කියන්නේ ද්‍රාවක ගුණය. ඔක්සිජන් දිය වුනේ නැත්නම් ඉවරයි. ඔයගොල්ලෝ දන්නව නේද අර මදුරු කීට පරීක්ෂණවලදී මදුරු කීට නැත්නම් යකඩ මලකඩ කනවා. මේ යකඩ යන මල කෑමේදී වතුර නටවල උඩින් දානවනේ ඔයිල් ලේයර් එක. ඇයි ඔයිල් ලේයර් එක දාන්නේ? ඔයිල් වල ඔක්සිජන් දිය වෙන්නේ නැහැ. ඔයිල් වල ඔක්සිජන් දිය වෙන්නේ නැතු වුනහම ඔක්සිජන්ට බෑ තෙල් ස්තරය හරහා වතුරට යන්න. එතකොට වතුර නටවල ඔක්සිජන් ටික අයින් කරලා උඩින් දානවා තෙල් ස්තරයක්. පොල් තෙල් හරි භූමි තෙල් හරි. ඩීසල් පෙට්‍රල් ඕන දෙයක් දාන්න පුළුවන්. ඒක ඔක්සිජන් දිය වෙන්නේ නැති ඉඳ මොකද වෙන්නේ? ජලයට ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. ඒක එතකොට එන්නේ දිය වෙන්නේ ජලයේ දිය වෙනවා. අනිත් ඒවල පෙට්‍රල් භූමි තෙල් ලේවල ඔක්සිජන් දිය වෙන්නේ නැහැ කවදාවත්. හේතුව තමයි ජලයේ දිය වෙන්නේ ද්‍රවීය ද්‍රාවකවල විතරයි. ඒක 11 වසරේ ද්‍රවී කියන එක උගන්වන්නේ. නමුත් දැනගන්න ඔක්සිජන් දිය වෙනවා ජලයේ කියලා. ඒකට කියන්නේ ද්‍රාවක ගුණය කියලා. ජලයේ අයිස් බවට පත්වීමේදී අයිස් ජලය මත පාවීම. මොකක්ද ජලයේ ගුණය? ජලය මිදීමේදී සිදුවන අසමාකාරී ප්‍රසාරණය. අන්න ප්‍රසාරණය ඔන්න. ජලයේ මිදීමේ සිදුවන අසමාකාරී ප්‍රසාරණය. ජලයේ මිදිද්දිත් එහෙමයි. ජලයේ සෙල්සියස් අංශක 4 තමයි උපරිම ඝනත්වය තියෙන්නේ. අඩුම පරිමාව තියෙන්නේ. ජලය මේ ප්‍රසාරණය වෙනවා. අයිස් බෝඩ් පත්‍රෙදි ප්‍රසාරණය වෙනවා. රක්තෙදි ප්‍රසාරණය වෙනවා. ඒ කියන්නේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 තමයි උපරිම ඝනත්වය තියෙන්නේ අඩුම පරිමාව. රත් වෙච්ච ජලයත් උඩට ගමන් කරනවා මහ මුහුදේ. සීතල ජලයත් උඩට ගමන් කරනවා. මාළුන්ට සහ ජලජ ජීවීන්ට මුහුද ජීවත් වෙන ජීවීන්ට පල්ලෙහා ස්තරවල තමයි වැඩිම මේ ඝනත්වයේ තියෙන ජලය තියෙන්නේ. සීතල වෙන ජලයත් උඩට යනවා. රත් වෙන ජලයත් උඩට යනවා. ඒ දෙකේදීම ජලයේ ඝනත්වය අඩු වෙනවා. එතකොට යටේ ඉන්න මාළුන්ට මේ අඩු උෂ්ණ මේ අවශ්‍ය උෂ්ණත්වයේ තියෙන ජලය ඉතුරු වෙනවා. ඒක ජලයේ පුදුමාකාර යහපත් ගුණයක්. උස ශාකවල කඳ තුලින් ජලය ඉහළට පරිවහණය වීම. උස ශාකවල කඳ තුලින් ජලය ඉහළට පරිවහණය වීම. ඔන්න පුළුවන් නම් කියන්නේ. ඒවල තියෙන ශෛලම වාහිනී, ඊතා කුඩා වාහිනී වල ජලය ඉහළට ගමන් කරන්න ජලාණු තදින් බැඳෙන්න ඕන. ජලාණු වල තියෙන මේසයක් උඩට වතුර දාලා ඇඟිල්ලෙන් අදින්න. අර මේස උඩ තියෙන වතුර බින්දු ගොඩක් වතුර ප්‍රමාණය ඇඟිල්ලෙන් අදිද්දී ඇඟිල්ල දිගේ ඇදිලා එනවා. ඒ කියන්නේ එක ජලාණුවක් එහෙම ඇදලා ගත්තොත් ඉතුරු ජලාණු නිකන් නැට්ටෙල්ලිලා ඉන්නවා වගේ ඇදිලා එනවා. ඒ තමයි ජලාණු අතර තියෙන ආකර්ෂණ බලය. හරිද? අනිත් එක තමයි ජලාණු අර සෛලම වාහිනිය වල බිත්තියට තදින් ආකර්ෂණය වෙලා තියෙනවා. ඒතර ජලයේ තියෙනවා මේ බල වාගයක්. හරිද? ජලයේ සතු බල වාගයක් තියෙනවා. ජලයේ මේ ඝන ද්‍රව්‍යයන් වලට ආකර්ෂණය වෙනවා. ජලාණු අතරත් ආකර්ෂණයක් තියෙනවා. ඒකට කියන්නේ සංශක්ති ආශක්ති බල පිහිටීම. ඒක ලියන්න. ජලයේ සංශක්ති ආශක්ති බල පිහිටීම. සංශක්ති ආශක්ති බල පිහිටීම. ජලාංශු අතර කිව්වත් කමන්නේ නැත්නම් ජලයේ කිව්වත් කමන්නේ. ජලාංශු අතර නැත්නම් ජලයේ සංශක්ති ආශක්ති බල පිහිටීම. වචන හරියට ලියන්නේ. සංශක්ති ආශක්ති බල පිහිටීම. අපි ඉංග්‍රීසි මීඩියම් වලින් කියන්නේ cohesive and adhesive forces. Water has cohesive and adhesive forces. සංශක්ති ආශක්ති බල පිහිටීම.
පහස් සඳහන් ජෛව අණු වල තනුම් මේකකේ සඳහන් කරන්න. තනුම් මේකකේ කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් තනුම් මේකකේ ග්ලූකෝස් ඒකකේ නහන්නේ ග්ලූකෝස් DNA ඩිऑක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ් හරි එළියන්නේ කාබෝහයිඩ්‍රේට් වල තියෙන්නේ glucose DNA වල ඩිऑක්සි රයිබෝ නියුක්ලියික් අම්ල ඩිऑක්සි රයිබෝ නියුක්ලියික් අම්ල නේ ඩිऑක්සි රයිබෝ නියුක්ලියික් අම්ල DNA sorry මේ නියුක්ලියෝටයිඩ් ඩිऑක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ් ඒකකේ නහන්නේ ඩිऑක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ් හරිනේ ඩිऑක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ් සෛල බිත්ති තැනීමට වැදගත් වන කාබෝහයිඩ්‍රේට් කුමක්ද සෙලියුලෝස් හරි හැබැයි ස්පෙලින් නම් ඉංග්‍රීසියෙන් වැරදි C වලින් පටන් ගන්න ඩබල් L එනවා සෙලියුලෝස් කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය කුමක්ද ආයක ලියන්න පුළුවන් නේ කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය කුමක්ද මොකද්ද කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය පොදු එක දන්නද මම ලිව්වා උඩ ඒක මේ කියලා ඔව් CH2 CH2 මෙහෙමද ලිව්වේ කොහමද ලිව්වේ මෙහෙමයි x එකේ ඉන්නත් උනවා හරි මෙහෙමයි එන්නේ හරිනේ අන්න රයිට් ඔයා ලිව්වේ හරි මේක මතක තියාගන්න මේ CH2O නෙමේ එතෙන්ට x එකක් දානවා මොකද සමහර ඒවල කාබන් ගානයි ඔක්සිජන් ගානයි වෙනස් වෙනවා එන්න මෙහෙමයි එන්නේ සයිතු ලිව්වේ කාර්ය මම එන්නේ මතක තියාගන්න CH2O ලිව්වොත් වැරදි හැමතිස්සෙම කාබනුයි ඔක්සිජනුයි සමාන නැහැ සමානට වෙනස් වෙනවා හැබැයි හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2ට 1යි මතක තියාගන්න ඒක නම් අනිවාර්යයි ඊළඟ ප්‍රශ්නේ right දෙක වෙන් කරන්න කොහොමද දෙක H හයිඩ්‍රජනය ඔක්සිජනය වතුර වෙන් කරන්න මේ දෙක වෙන් කරන්නද මෙහෙමද මැදින් වෙන් කරන්නද ඔව් නෑ එහෙම වෙන් කරන්නේ කාබන් එක වෙන් කරන්න වෙන් කරන්න ඔව් ඒ වතුර හයිඩ්‍රජන ඔක්සිජන් වලට දෙකට වෙන් කරන්න කොහොමද මේ ඒ කියන්නේ මට ප්‍රශ්න තියෙන වෙන් කරන්න කියන්නේ කොහොම වෙන් කරන්නද වගේ ලියද්දිද ඇත්ත ලෝකයේද ඇත්තද මේ හයිඩ්‍රජන් ඔක්සිජන් වලට මේ ඒ කියන්නේ වෙන් කරනවා කියන්නේ ජීවීන්ගේ දේහය ඇතුළේදීද නැත්නම් වෙන කොහේද වෙන් කරනවා කියන්නේ නේ වතුර අරන් ඔව් ඇහුන්නේ දැන් වතුර කියන එක වගේ අහන්න අපෝ පුළුවන් ඇයි අප 9 වසරේ විද්‍යුත් විච්ඡේදනය කියන පාඩම කොච්චර සිම්පල්ද විද්‍යුත් විච්ඡේදනය මෙහෙම වෙන්නේ ඒ මතක නේද විද්‍යුත් විච්ඡේදනයේ බැටරි කැල්ලක් අරන් කරන්ට් එක දෙන්නේ බැටරි කැල්ලක් අරන් කරන්ට් එක දුන්න ගමන් මොකද වෙන්නේ එක පැත්තෙන් හයිඩ්‍රජන් අනිත් පැත්තේ ඔක්සිජන් එනවා එන සුළු දෙයක් ඕක වෙනවා හැබැයි ශාක ඇතුලේ සිද්ධ වෙන්නේ සංකීර්ණ ප්‍රතික්‍රියාවක් ප්‍රභා සංශ්ලේෂණයේදී එතන සංකීර්ණ වැඩක් නෑ එතන ප්‍රතික්‍රියා රාශියක් වෙනවා අම්මෝ එන්න ගොඩක් එන්න සංකීර්ණ ගොඩක් තියෙනවා සයිටෝක්‍රෝම පද්ධති කී තියෙනවා එන්සයිම් වර්ග 68 මාරක් එන්න ගොඩක් තියෙනවා ඒක ඇතුලේ වෙන් වෙන්නේ සංකීර්ණ ක්‍රමයකට නැත්තම් එළිය ලෝකේ එන ලේසි බැටරි කැල්ලක් ගත්තා ඉලෙක්ට්‍රෝඩ් දෙකක් දුන්නා ලුණු ටිකක් දැම්ම ඇත ඇසිඩ් ටිකක් දැම්ම කිලිම කරන්ට් එක දුන්නා පටස් ගාලා වෙන් වෙනවා
ආවර්තවගේ අනුයාත මූලද්‍රව්‍ය 8ක් හා ඒවායේ පරමාණු ක්‍රමාංකයේ පහත දැක්වේ. මෙහිදී ඇති සංකේත මූලද්‍රව්‍ය පරමාණු වල සත්‍ය සංකේත නෙවෙයි. මෙන්න මේකත් අමුතු ප්‍රශ්නයක්. හරි මේක තමයි ගොඩක් දෙයට අමාරු කියන්නේ. මේ මූලද්‍රව්‍ය ඔරිජිනල් මූලද්‍රව්‍ය වල සංකේත දෙන්නේ. ABCD කියලා හරි PQR කියලා හරි දෙනවා. දුන්නාම කට්ටිය අඤ්ඤ කොරස් වෙනවා. මේ හැමදේම තියෙන ප්‍රශ්නයක් මේක ළමයින්ට හරියට තේරුම් ගන්න නැතුව කටපාඩම් කරනවා මේවා කරනවා. මේ ප්‍රශ්නේ මම කියන්නේ. මේක නිර්මාණශීලී ප්‍රශ්නයක් කෙමිස්ට්‍රි වල තියෙන. මේවට ටිකක් අමාරුයි. මොකද නේ දැන් නෙමෙයි 11 වසරට ගියාමත් අමාරුයි කියනවා. වරද්දනවා හරියට හරිනේ. එන්න පරමාණු ක්‍රමාංකය 3 4 5 6 7 8 9 අනුයාත කියලා තේරෙනවනේ. පරමාණු ක්‍රමාංකයේ තියෙන පිළිවෙලට. මෙම සංකේත පමණක් යොදවාගෙන පහත අසායති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. සංකේත විතරයි යා. ඒතකොට දැනගන්න ඕන සංකේත විතරයි ඔරිජිනල් මූලද්‍රව්‍යයේ නම පුරුද්දට ලියන්න බෑ. ලියුවොත් ලකුණු දෙන්නේ. ඇයි මේ ස්ටේට්මන්ට් එකක් තියෙනවනේ මේ. සංකේත පමණක් යොදාගෙන. අන්න ඒ ප්‍රශ්න හොඳට කියවන්න නැත්නම් මොන හරි ලියනවා ලකුණු නම් හම්බෙන්නේ නැහැ පුතෝ ආයි ලකුණු හම්බෙන්නේ. මොකද මේ පොයින්ට් එක බලන්න ඕන මේ. මෙම සංකේත පමණක් යොදවාගෙන. සමහර කට්ටිය අමතක කරනවා. මේ පරමාණු ක්‍රමාංකයට අදාළ ඔරිජිනල් සංකේතය දෙන්නේ නැහැ එකක්වත්. ඇයි මේ කියවලා නැහැ? ප්‍රශ්නයක් තේරෙන්නේ නැහැ කියන. කටුව තාපව වෙන්නේ. අන්නේ මේවා මේ හොඳට මතක තියාගන්න මම මේ පළවෙනි